ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝටම ගුරු එදිරිවිත් YouTube channel එකෙන් මේ හම්බ වෙන්න මම දර්ශන දිසූරිය මම අද බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට පද්ධති පාඩම ආශ්‍රයෙන් ලැබෙන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න. මේක බයෝ ප්‍රශ්නයක්, ඒ කියන්නේ ජීව විද්‍යාව ප්‍රශ්නයක්. මේකට උත්තර ලියන විදිය ගලප ගන්න ආකාරය ගැන තමයි මම කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔව් මේක ඇවිල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 අවුරුද්දේ දෙවෙනි වාර පරීක්ෂණය 11 වසරේ දෙවෙනි වාර පරීක්ෂණය මධ්‍යම පළාත් පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නේ B කොටස මෙන්න මේක තමයි මම සාකච්ඡා කරන්න යන ප්‍රශ්නය. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය තව ටිකකින් ඔයාලට තිරේ දැක් ගන්න පුළුවන්. ඒ වගේම මම මෙන්න මෙතන මේ බෝඩ් එකේ මේ ප්‍රශ්නය ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම හිතන්නේ ඔයාලට පේනවා 2019 Central Province CP second term 2A දෙවෙනි කොටසේ B කොටස තමයි ප්‍රශ්නේ. මෙන්න මේකේ මේ වගේ රූපයක් දීලා තිනවා පුතේ. මේ රූපයක් දීලා තිනවා. මේ රූපේ මෙතන අක්මාව කියලා නම් කරලා තියෙනවා. මෙතන ආමාශය කියලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන simple A, මෙතන simple B කියලා කොටස් දෙකක් නම් කරලා තියෙනවා. බැලුවට මෙන්න මෙයාලා ප්‍රශ්නේ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටසක දල රූප සටහනක් පහත දැක්වේ. දල රූප සටහනක් කියලා තමයි කියන්නේ. මේක සත්‍ය රූපයක් නෙවෙයි. මේක දල රූප සටහනක්. එතකොට මෙන්න මේ දල රූප සටහනට අදාළව තමයි මෙයාලා මේ ප්‍රශ්න කීපේ අහලා තියෙන්නේ. පළවෙනි එකෙන් අහලා තින්නේ මේ B වලින් දැක්වෙන්නේ මොකක්ද කියලා. හරිද? මෙන්න මේ B වලින් දැක්වෙන්නේ මොකක්ද කියන එක තමයි මෙයාලා පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. එතකොට ඊළඟට B ඉන්ද්‍රිය මගින් ශ්‍රාවය කරන ප්‍රෝටීන් ජීර්ණය කරන එන්සයිමයක් අහනවා. ඒ වගේම ඒ එන්සයිමෙන් ජීර්ණය වුණාම ලැබෙන අන්තඵල මොනවද කියලා අහනවා. ඊළඟට මෙන්න මේ A කියන්නේ මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ මේ A මගින් නිකුත් කරන ද්‍රව්‍යයේ කාර්යයන් මොකක්ද කියලා අහනවා. හරිද? ඔයාලා මේක try කරන්න කලින් මම පොඩි උදව්වක් කරන්නම්. මෙන්න මේ රූපේ මේ දීලා තියෙන රූපය අනුව ගත්තාම පුංචි වැරද්දක් තියෙනවා කියලා මට පේනවා. පොඩි වැරද්දකුත් නෙවෙයි ඒක තේරුම් ගන්න ලේසි. ආමාශය මෙතනින් වැහෙන්න බෑ. මෙන්න මේ හරින් ඇරිලා මෙන්න මෙහෙම උඩට බටයක් තියෙන්න ඕනි. පැහැදිලිද? ඊට පස්සේ ආමාශයේ පල්ලෙහා මෙන්න මෙතනත් මෙහෙම රූපේ මෙහෙම මේක වහලා තියෙන බටයකින්. නමුත් ඒක වැහෙන්න විදිහ නැහැ. එතනින් මේක ඇරිලා තියෙන්න ඕනේ. එතකොට එහෙම තමයි මේ රූපේ හරි වෙන්න ඕනේ. කියන පොඩි කේස් දෙකක් තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ ප්‍රශ්නයට අදාළව මේ ප්‍රශ්නය තව ටිකකින් ඔයාලගේ තිරේ දිස් වෙනවා. ඒක දිහා බලලා උත්සාහ කරන්න මම තප්පර 10ක් කාලයක් ටයිමර් එකක් දාන්නම්. ඔයාලා මේක වීඩියෝ එක පවුස් කරලා try කරන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න බලන්න. right? අපි බලමු කොච්චර සාර්ථකව උත්තර ලියයිද කියලා. මේ තප්පර 10න් පස්සේ මම ඔයාලට උත්තර දෙන්න පටන් ගන්නවා. රයිට් මම හිතනවා උත්තරයක් ලියන්න උත්සාහ කරන්න ඇති. සමහර කට්ටිය උත්තර ලියන්නේ නැති. කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තර ලියපු කට්ටිය බලා ගන්න ඔයාගේ උත්තරේ හරිද කියලා. උත්තර ලියා ගන්න බැරි කට්ටිය බලන්න කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. ඉතින් මෙන්න මේ රූපේ දිහා මේක නිකන් ත්‍රිකෝණයක් දීලා තිනවා. ඍජු කෝණාශ්‍ර කීපයක් දීලා තිනවා. මේ වගේ නිකන් මේ බට වගේ කීපයක් දීලා තිනවා. ඕම් ඔය ව්‍යුහේ මෙන්න මෙයා අක්මාව මෙයා ආමාශය කියලා මාක් කරලා තිනවා. අපිට ඒක තමයි දීලා තියෙන ක්ලූ එක. ඔන්න මම පුතේ ඕකේ රියල් ඩයග්‍රෑම් එකට යන්න හදන්නේ. මේක තමයි මේකේ රියල් ඩයග්‍රෑම් එක. හරිද? මෙන්න මේක තමයි ආමාශය කියන ව්‍යුහය, පේශීමය ව්‍යුහයක්, මල්ලක් වගේ ව්‍යුහයක්. මේක තමයි ආමාශය. හොඳද? මේක තමයි ඔයාලගෙන ආමාශය. ඊට පස්සේ එයාලා දීලා තියෙනවා පුතේ මෙන්න මෙතන ත්‍රිකෝණාකාරව අක්මාව කියලා එකක්. ඒ ත්‍රිකෝණාකාරව දීලා තියෙන අක්මාව තමයි මෙන්න මේ පිටිපස්සෙන් මම ඇදලා තියෙන රතු පාටි මම හිතනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ පිටිපස්සෙන් තියෙන මෙන්න මේක තමයි පුතා අක්මාව කියලා කියන්නේ. ඉතින් එයාලා ඒක සංකේතාත්මකව දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයකින්. ඊට පස්සේ හොඳට බලන්න පුතේ ඒ අක්මාව ඇතුලේ මොකද්ද අයිටම් එකක් සිම්පල් A කියලා දීලා තියෙනවා.
ඒක තමයි මේ අක්මාවේ මෙන්න මෙතන තියෙන්නේ. මං හිතන්නේ දැන් ඔයාට මතක් වෙනවා ඇති අක්මාව ඇතුලේ තියෙන මෙන්න මේ ව්‍යුහය මොකක් වෙන්න ඇද්ද කියලා. අපි ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ ආමාශය කියන එක ගැන මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ආමාශය කියන එක පිටලා තියෙන්නේ මොන වගේද? ප්‍රධාන වශයෙන්ම HCl අම්ලය තමයි මෙන්න මේ ආමාශයේ තියෙන්නේ. HCl ඇසිඩ් එක තමයි මේ ආමාශයේ තියෙන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් පිරිච්ච මෙන්න මේ ආමාශය තුල තව තියෙනවා පුතේ එන්සයිම වර්ග දෙකක්. මොනවද ඒ එන්සයිම වර්ග දෙක කියන්නේ අපි කතා කරන දිනවා කලින්. එක එන්සයිමයක් තමයි පුතේ පෙප්සීන්, අනික් එන්සයිමේ තමයි රෙනින් කියන එක. එතකොට මේකේ තියෙන එක එන්සයිමයක් තමයි පෙප්සීන් එන්සයිමය. අනික තමයි දරුවෝ රෙනින් කියන එන්සයිමය. ඉතින් මෙන්න මේ රෙනින් කියන එන්සයිමය ගැන මම මීට කලින් කියලා දීලා තිනවා. රෙනින් කියන එක තියෙන්නේ කුඩා දරුවන්ගේ විතරයි. චූටි බබාලගේ විතරයි මේ රෙනින් කියන එන්සයිම් එක තියෙන්නේ. ඉතින් මම මේක ලියනවා කිරිබොන කට්ටිය ලදරුවන්ගේ විතරයි මේක තියෙන්නේ. හරිද? ලදරුවන්ගේ විතරයි මේ රෙනින් කියන එන්සයිම් එක තියෙන්නේ කියලා ඔයා මතක තියාගන්න ඕනේ. පෙප්සින් නම් අපි හැමෝගෙම තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආමාශය මෙන්න මේ තමයි ගලනාලෙන් එන පාර ගලනාලය එහෙම නැත්නම් අන්න ස්රෝතය තමයි මේ තියෙන්නේ. අන්න ස්රෝතය එහෙම නැත්නම් ඒකට කියනවා ගලනාලය කියලා. මම හිතන්නේ ඔබට මතක ඇති. අන්න ස්රෝතය එහෙම නැත්නම් ගලනාලය. ගලනාලයේ දිගේ එන ආහාරය මෙන්න මෙහෙම ඩෝන් ගාලා මෙන්න මෙතනට වැටෙනවා. මෙන්න මේ ආමාශයේ අඩංගු මෙන්න මේ සමස්ත මෙන්න මේ සංතියට කියනවා ආමාශයික යුෂය කියලා. ආමාශයික යුෂය මම මේ ඔබට මතක් කිරීමක් කරන්නේ ආමාශයික යුෂය කියලා කියනවා. ඒ ආමාශයික යුෂයේ තියෙන ප්‍රධාන සංඝටක තමයි දරුවනේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ඒ වගේම පෙප්සින් එන්සයිම් එක, ඒ වගේම රෙනින් එන්සයිම් එක. ඉතින් ඔන්න ඔය විදිහට ආමාශය පහු කරලා මෙන්න මේ ආහාර කෑල්ල අපි දැන් හිතමු මෙතනින් ගන්න ආහාරය මේ ආමාශයට වැටෙනවා. ආමාශයේදී මේක කෑලි වලට කැඩෙනවා. ආමාශය මේක කෑලි වලට කැඩිලා මේ කැඩිච්ච ආහාරය සහ කැඩුණු නොකැඩුණු ආහාර ගුලිය තියෙනවා. මේ ආහාර ගුලිය මෙන්න මේ පාර දිගේ පල්ලෙහාට යනවා. මෙන්න මේ ආමාශයෙන් පටන් ගන්න මෙන්න මේ පාරට ගෙනවා පුතේ මොකක් කියලාද? ග්‍රහණීය කියලා. මම හිතන්නේ ඔබට මතක ඇති මේ ග්‍රහණීය කියන නම. ග්‍රහණීය එහෙම නැත්නම් කුඩා අන්ත්‍රයේ පළවෙනි කොටසට තමයි කියන්නේ මොකක්ද? ග්‍රහණීය කියලා. කුඩා අන්ත්‍රයේ පළවෙනි කොටස මුල් ආරම්භක කොටසට තමයි කියන්නේ පුතේ ග්‍රහණීය කියලා. ඉතින් මේ ග්‍රහණීය මෙන්න මෙහෙම ග්‍රහණීය දිගේ ආහාර එනකොට මේ ග්‍රහණීයට මෙන්න මේ වගේ පාරක් සෙට් වෙනවා. හරිද? මෙන්න මේ වගේ පාරක් සෙට් වෙනවා. මේක එක පාරක්, මේක තව පාරක්. හරිද? එතකොට මෙන්න මේක මොකද්ද? මේ සයිඩ් එකකින් සෙට් වෙන මෙන්න මේ කෑල්ල මොකද්ද? ශාක පත්‍රයක් වගේ කොටසක්. මේකට අපි කියනවා පුතේ අග්න්‍යාශය කියලා කියනවා. අග්න්‍යාශය කියලා කියනවා. අග්න්‍යාශය. එතකොට අග්න්‍යාශයෙන් හදනවා දරුවනේ අග්න්‍යාශීක යුෂය කියලා එකක්. අග්න්‍යාශීක යුෂය කියලා එකක් හදනවා. හරිද? මේ අග්න්‍යාශික යුෂයේ මොනවද තියෙන්නේ කියලා මතක තියාගන්න මම ක්‍රමයක් කියලා දුන්නා. මම හිතන්නේ ඔබට මතක ඇති. අග්න්‍යාශික යුෂයේ තියෙනවා LAT කියලා නේද? අග්න්‍යාශික යුෂයේ තියෙනවා L කියලා කියන්නේ ලයිපේස්, A කියලා කියන්නේ ඇමයිලේස් එන්සයිමය, T කියලා කියන්නේ පුතේ ට්‍රිප්සින් එන්සයිමය. ලයිපේස්, ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස්, ඇමයිලේස්, ට්‍රිප්සින් කියන එන්සයිම් වර්ග තුන තියෙනවා. ඉතින් මෙන්න මේ අග්න්‍යාශයේ ඉඳලා එන මෙන්න මේ පාර්ට් කියනවා පුතේ අග්න්‍යාශයික ප්‍රණාලය කියලා. මෙන්න මේ පාර්ට් කියනවා අග්න්‍යාශයික ප්‍රණාලය කියලා. මම මෙතන මෙහෙම මාක් කරන්නම්, නම් කරන්නම්. අග්න්‍යාශයික ප්‍රණාලය. එතකොට මෙන්න මේ රෙඩ් කලර් එකකින් මම දාලා තියෙන පාර මොකද්ද? මෙන්න මේක ඉඳන් එන පාර. ඒ මොකද්ද මේ තියෙන්නේ? අක්මාව තුල හදනවා පුතේ පිත්යුෂය කියලා જાතියක්. අක්මාවෙන් නිපදවන පිත తాවකාලිකව ගබඩා කරලා තියෙන ගබඩා කාමරේ තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගබඩා කාමරේට කියනවා පිත්තාශය කියලා. පිත ගබඩා කරන ආශයකය වගේ ඒ වගේ විවයක් ඒ විවයට කියනවා පිත්තාශය කියලා. ඉතින් පිත්තාශය ඉඳලා එන්න මෙන්න මේ පාරට කියනවා පුතේ පිත්ත ප්‍රණාලය කියලා. පිත්ත ප්‍රණාලය කියලා කියනවා. ඉතින් මේ පිත්ත ප්‍රණාලයේ ඉඳලා එන පිත්යුෂය සහ අග්න්‍යාශයෙන් එන
අග්න්‍යාශික යුෂය දෙකම මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා මෙන්න මෙතනින් එන මේ ආහාරය මත මොකද වෙන්නේ? එකතු වෙනවා. ආහාරයට එකතු වෙනවා. ඉතින් දරුවනේ ඔයාට තේරෙනවද මෙන්න මේ සිදුවීම තමයි මෙන්න මේ ජංක්ෂන් එක තමයි මෙන්න මෙතන මෙයාලා මේ පෙන්නලා දීලා තියෙන්නේ. මම හිතන්නේ ඔබට දැන් මේක පැහැදිලි වෙන්න ඇති. අපි දැන් බලමු මොකද්ද B කියන්නේ කියලා. B කියලා මෙයාලා මෙතන දීලා තියෙන්නේ මෙන්න මේ වගේ කොටුවක්. ඉතින් මේ කොටුව තමයි මේ මම මේ ඇන්දේ. ඉතින් මේ B කියන්නේ එහෙනම් මොකක් වෙන්න ඕනේද? අග්න්‍යාශය වෙන්න ඕනි. එහෙනම් B ඇවිල්ලා මොකද්ද පුතේ? අග්න්‍යාශය වෙන්න ඕනි. අග්න්‍යාශය කියන්නේ ග්‍රන්ථියක්. හොඳද? ඊට පස්සේ B මගින් ශ්‍රාවය වෙන මේ අග්න්‍යාශික යුෂයෙන් ශ්‍රාවය වෙන ප්‍රෝටීන ජීර්ණක එන්සයිම් මොකක්ද කියලා අහනවා. ඔබට මතක තියෙන්න ඕනේ මෙන්න මේ කාරණාව. අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙනවා LAT කියන එන්සයිම් වර්ග තුන. L කියන්නේ ලයිපේස්. ලයිපේස් ක්‍රියා කරන්නේ ලිපිඩ මත. ලයිපේස් ක්‍රියා කරන්නේ ලිපිඩ මත. A කියලා කියන්නේ ඇමයිලේස්. ඇමයිලේස් ක්‍රියා කරන්නේ පුතේ පිෂ්ඨය මත. පිෂ්ඨය මත ඇමයිලේස් right. ට්‍රිප්සින් ක්‍රියා කරන්නේ ප්‍රෝටීන මත. ට්‍රිප්සින් ක්‍රියා කරන්නේ ප්‍රෝටීන මත. එහෙනම් ක්‍රියා කරන එන්සයිම් නම මොකද්ද? ට්‍රිප්සින්. හරිද? ට්‍රිප්සින් එන්සයිම් ඒකේ අන්තඵලය මොකද්ද? ට්‍රිප්සින් වලින් මොකද දන්නවද වෙන්නේ? ප්‍රෝටීන් එක පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ප්‍රෝටීන් එක පොලිපෙප්ටයිඩ් දාම බවට පත් වෙනවා. ඒ දාම අතර තියෙන බන්ධන කරලා පොලිපෙප්ටයිඩ් දාම බවට පත් වෙනවා. එහෙනම් අන්තඵලය තමයි පොලිපෙප්ටයිඩ් තමයි අන්තඵලය. පොලිපෙප්ටයිඩ් තමයි අන්තඵලය වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ට්‍රිප්සින් එන්සයිමෙන් දිරෙව්වට පස්සේ මේක පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊට පස්සේ ආන්ත්‍රික යුෂයෙන් ශ්‍රාවය වෙන පෙප්ටිඩේස් කියන එන්සයිම් එකෙන් තමයි පොලිපෙප්ටයිඩ් කරලා අන්තිමට ඇමයිනෝ අම්ල බවට පත් වෙන්නේ. අපි අහන්නේ මෙච්චරයි. ඒක නිසා අපි මෙන්න මෙහෙම මේක ලියනවා. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ ඒ කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. ඒ කියලා කියන්නේ මොකද්ද පුතේ? පිත්තාශය. එහෙනම් මොකද්ද මෙතන දාන්නේ? පිත්තාශය. පිත්තාශය. ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ මගින් නිකුත් කරන ද්‍රව්‍ය. ඒ මගින් නිකුත් කරනවා. ඒ ගබඩා කරලා විතයන එකේ නිකුත් කරනවා. right? ඒ මගින් නිපදවන කියලා නෙමෙයි අහලා තියෙන්නේ නිකුත් කරනනේ. මතක තියාගන්න පුතේ අක්මාවේ පිත්තුෂය හදන්නේ අක්මාව. පිත්ත හදන්නේ අක්මාව. ගබඩා කරන්නේ පිත්‍යාශය. එතකොට ගබඩාවේ ඉඳන් තමයි මේවා මොනා කරන්නේද? රිලීස් කරන්නේ නිකුත් කරන්නේ. එතකොට මෙන්න මේ පිත්‍යාශයෙන් නිකුත් කරන පිත්තුෂයේ කාර්යය මොකක්ද කියලා අහනවා. ඒ කාර්යය තමයි ලිපිඩ තෛලෝදීකරණය කියන කාර්යය. ලිපිඩ තෛලෝදීකරණය කියන එක තමයි තෛලෝදීකරණය කිරීම එක තමයි මෙයාලේ කාර්යය. තෛලෝදීකරණය කියලා කියන්නේ පුතේ විශාල ලිපිඩ බිඳිති බවට පත් කළ පෘෂ්ඨ වර්ග බලය වැඩි කරන එක. ඒ කියන්නේ ලිපිඩ ඊතලයක් ලිපිඩ බිඳිති. කුඩා ලිපිඩ බිඳිති බවට පත් කරන එක තමයි මෙයාලගේ කාර්යය. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් එන චූටි ප්‍රශ්නයක් මම මේ ඩිස්කස් කරේ. ඒකත් එක්කම මෙන්න මේ තියරි පාර්ට් එක මෙන්න මෙතනින් එන ආමාශය මෙන්න මේ ආමාශික යුෂයත් එක්ක එකතු වෙලා තවත් චූටි කැලේ වලට කැඩිලා ආම්ලික බවට පත් වෙලා පෙප්සින් වලින් කොටසක් ජීර්ණය වෙනවා. රෙනින් තියෙන ලදරුවන්ගේ විතරක්. ඉතින් ওই විදිහට ජීර්ණය වෙමින් එන මෙන්න මෙහෙම එන ආහාරයට මෙන්න මෙතනින් එන අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශික යුෂය ඊට පස්සේ මේ අග්න්‍යාශික ප්‍රණාලයටම මෙතනින් පිත්ත ප්‍රණාලය සෙට් වෙනවා සම්බන්ධ වෙනවා. ඒකින් එන පිත්ත යුෂයත් දෙකම මෙන්න මේ ආහාරය මත එකතු වෙලා ආහාරය තවදුරටත් දිරවන්න පටන් ගන්නවා. ඉතින් මේ ග්‍රහණීය කියලා කියන්න පුතේ මෙන්න මේ කොටසට හරිද? ග්‍රහණීය කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල මෙතනින් පල්ලෙහා කොටසට. හරි. එතකොට මෙන්න මේ මම ඊතලේ දාලා තියෙන මෙන්න මේ කොටස ඇවිල්ලා මොකද්ද? පිත්ත ප්‍රණාලය. මම මෙතන ඉස්සලා ඊතලේ දැම්මට නේද? මෙයා එනවා. එතකොට මෙන්න මේ මෙතනින් පටන් ගන්න කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටස ඊට පස්සේ කුඩාන්ත්‍රයේ මැද කොටස සහ කුඩාන්ත්‍රයේ අවසාන කොටස කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් කුඩාන්ත්‍රයේ මගින් ශ්‍රාවය වෙනවා එන්සයිම් එකක්. ආන්ත්‍රික යුෂය කියලා ශ්‍රාවයක් ශ්‍රාවය වෙනවා. ඒකෙන් එන්සයිම් වර්ග 4ක් තියෙනවා. ඉතින් ඒක අපි තවත් ප්‍රශ්නයක් ආශ්‍රයෙන් සාකච්ඡා කරමු. එහෙනම් මම හිතන්නේ ඔයාලට මේකට අදාළව හොඳ දැනුවත් විදීමක් හම්බ වෙන්න ඇති. එහෙනම් ඔබ සැමටම අයබෝවන්.